අපි අද විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පළවා හැරීමෙන් පසුව අනුප්‍රාප්තික කෙටිකාලීන తాවකාලික ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා තව දවස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකට මේ වෙනකොට විවිධ කුමන්ත්‍රණ, විවිධ සැලසුම්, විවිධ മന്ത്രി වෙන්දේසි මිලදී ගැනීම, තර්ජනය කිරීම සියල්ල හැම යමින් තියෙනවා. ඒකට මේ දින දෙක අපේ රටේ ජනතාවට අතිශයින් වැදගත් දින දෙකක් කියලා අපි හිතනවා. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් ගත්තට පස්සේ മന്ത്രിවරුන් මිලදී ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. മന്ത്രിවරුන්ට ආරක්ෂාව සලසන්න පුළුවන් තමන් ජනාධිපතිවරයා බවට පත් වුණොත් විතරයි. ඒ නිසා മന്ത്രിවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික නිකුත් කරමින් ඉන්නවා. හදිසි නීතිය පනවලා තියෙනවා ඊයේ සිට. ඒ හදිසි නීතිය පැනවීම හරහා ජනතාවට තර්ජන එල්ල කරමින් තියෙනවා. රනිල් ජනාධිපති වෙන එකට විරුද්ධ වුණොත් එහෙම හදිසි නීතිය හරහා මර්ධනය කරනවා කියලා. තව පැත්තකින් විශාල මෙහෙයුමක් යමින් තියෙනවා සමාජ මාධ්‍ය ඇතුළු අනිකුත් මාධ්‍ය සියල්ල භාවිතා කරමින් මේ අරගලයට තියෙන සුජාත බව දියාරු කරලා දාන්න. ඒක දිය කරලා දාලා මේ අරගලේ අර අඩුපාඩු තිබුණා මේ අඩුපාඩු තිබුණා කියලා සිදුවෙච්ච සමහර පුංචි සිදුවීම් ඒවා විශාලනය කරලා දක්වමින් එහෙම මෙහෙයුමක් යමින් තියෙනවා. ඒකට මේ ඔක්කොම එකට සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසාම අපි හිතනවා ඊටාම පැහැදිලිව අපි ආරම්භයේදී කතා කරගත යුතුයි, ආරම්භයේදී අපි විග්‍රහ කරගත යුතුයි ඇයි මේ අරගලේ ආවේ කියලා. ඒකට මේක දැන් මේ සමහර අය කියන්න හදනවානේ මේ අරගලේ දේශපාලන පක්ෂ වලින් කරපු එකක්, මේ අරගලේ පිටරට සල්ලි වලින් කරපු එකක්, මේකට ඩොලර් ඇවිල්ලා තියෙනවා, මේකට රුපියල් ඇවිල්ලා තියෙනවා, මේ අරගලේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක්, විදේශ ස්ථානාපති කාර්යාල, විදේශ ඔත්තු සේවා මැදිහත් වෙලා තියෙනවා. සමහර අය කියනවා මේ අරගලේ ලංකාවේ රජයේ ඔත්තු සේවා විසින්මයි මේ කරලා තියෙන්නේ කියලා එක එක කතා කියනවා. නමුත් මේකට සම්බන්ධ වෙච්ච ජනතාව, ලක්ෂ ගණනින් ආපු ජනතාව. පහුගිය මැයි 9 වෙනිදා ගත්තොත් එහෙනම් මැයි 9 වෙනිදා ගාලුමෝදර පිටියට පහර දෙනවා කියලා දැනගත්තට පස්සේ ඒ පහර දීමට එරෙහිව මුළු රට පුරාම නැගිටපු ජනතාව. ජූලි මාසේ 9 වෙනිදා ලංගම වර්ජනයක් කැඳවලා තියෙද්දි පෞද්ගලික බස් රථ නවත්තනවා කියලා පෞද්ගලික බස් රථ සංගමේ සභාපති විදිහට ඉන්නේ රනිල්ගේ ඔඩොක්කු කුක්කා කියලා තියෙද්දි දුම්රිය නවත්තලා තියෙද්දි IOC එක ආණ්ඩුවේ ඉල්ලීම පරිදි දවස් දෙකක් තෙල් බෙදෙනක නවත්තලා තියෙද්දි රටටම ඇඳින් නීති දාලා තියෙද්දි ලක්ෂ ගණනින් ආව කොළඹට. කෝච්චි බලහත්කාරයෙන් අරගෙන ආව, මොනවා හරි තෙල් ඉතුරු වෙලා තිබුණු වාහනවල නැගලා ආව. එහෙම බැරි අය පයින් ආවා. ඇවිල්ලා තමයි මේ අරගලේ කරේ. එතකොට ඒ ජනතාව ඇයි මේ අරගලේ කරේ? ඔවුන් ඇයි අරගලේ කරේ කියද්දි ඒකට අදාළ ප්‍රශ්න ගණනාවක් තිබුණා. එක පැත්තකින් ගොවීන්ට වවන්න ඕන කරන පොහොර ටික තිබුණේ නැහැ. රටේ අනිකුත් ජනතාව ගත්තට පස්සේ උද්දමනය වේගෙන් ඉහළ නැගලා තිබුණා. බඩු මිල වැඩිවීම අතින්, විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම අතින් ලෝකයේ ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීමේ වේගය දෙවනියට වැඩිම රට බවට ලංකාවපත් වෙලා තිබුණා. ඒ නිසා එදිනෙදා මිනිස්සුන්ට කන්න විදියක් නැතුව තිබුණා. එක්සත් ජාතීන්ගේ ආහාර අරමුදල කියනවා පවුල් ලක්ෂ 9ක් ඉන්නවා කියලා එක වේලක් කන මේ වෙනකොට. මේ වෙනකොට වේල් 3ක් කන්න බැරුව එක වේලක් කන පවුල් ලක්ෂ 9ක් ඉන්නවා කියලා වුන් කියලා තියෙනවා. කවර හෝ ආකාරයකින් ආහාර සහනාධාරයක් ලබා නොදුන්නොත් කෑම කන්න හම්බෙයිද කියන එක පිළිබඳ ස්ථිරතාවයක් නැති පවුල් ලක්ෂ 35ක් ඉන්නවා කියලා එක්සත් ජාතීන්ගේ ආහාර අරමුදල කියනවා. ලංකාවේ පවුල් ලක්ෂ 58යි ඉන්නේ. ඒ පවුල් ලක්ෂ 58න් පවුල් ලක්ෂ 35ක්ම එදා වේල සොයා ගැනීම පිළිබඳ තමන්ගේ දරුවන්ට කෑම පිගානක් දෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධ අවධානයට ලක් වෙලා කියලා එක්සත් ජාතීන්ගේ ආහාර අරමුදල කියනවා. ඒකට මේ වගේ බරපතල තත්ත්වයක්. ඒකට මේ කන්න නැති තත්ත්වයක් ඇතුලේ තමයි මිනිස්සු පාරට බැස්සේ. රෝහල් වල ඖෂධ නැහැ. ඖෂධ ගෙන්නන්න අවශ්‍ය කාලෙදී ඖෂධ ගෙන්නුවේ නැහැ. ඒ නිසා දැනටත් පිළිකා රෝග වලට අදාළ ඖෂධ, හදවත් රෝග වලට අදාළ ඖෂධ, ශ්වසන රෝග වලට අදාළ ඖෂධ, වකුගඩු රෝග වලට අදාළ ඖෂධ, කුඩා දරුවන්ගේ ඖෂධ, ඒ වගේ බරපතල හිඟයක් තියෙනවා. එතකොට ඒ හිඟේ තියෙන්නේ ණය ගෙවීම සඳහා කියලා ඩොලර් යටිමඩි ගහන අතර සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන්න ඕන සල්ලි ටික වෙන් කරේ නැති එකේ ප්‍රතිවිපාක. ඒකට ඉස්පිරිතාලයකට ගියාට පස්සේ බෙහෙත් නැහැ. මිනිසුන්ට මැරෙන්න වෙලා තියෙනවා. මිනිසුන්ට බඩගින්න ඉන්න වෙලා තියෙනවා. අර මෑතකදී කඳුළු ගෑස් විෂවීමෙන් මියගිය තරුණයාගේ පියා කියලා තියෙනවා පුතා අරගලයට ආවේ ගෙදර මිනිසුන්ට කන්න තිබ්බේ නැති නිසා කියලා. ඒකට එහෙම පීඩනයක් තිබුණේ. තෙල් තිබුණේ නැහැ. ඒ නිසා මිනිසුන්ට එදිනෙදා ජීවනෝපායක් සලස ගන්න බැරි වුණා. දැන් සිමෙන්ති මිල රුපියල් 950 ඉඳලා රුපියල් 3000 ගානට වැඩි වුණා. යකඩ ටොන් එකක මිල රුපියල් 1,40,000 ඉඳලා 6,20,000 දක්වා වැඩි වුණා. එතකොට ඒකත් එක්ක ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා.
ඉදිකිරීම් කර්මාන්තේ බිඳ වැටුණාට පස්සේ ඒක ආශ්‍රිතව දිවි ගෙවන ලක්ෂ 27ක් මිනිස්සුන්ට කරන්න දෙයක් නැතුව ගියා. ඔවුන්ගේ ආදායම අහිමි වුණා. මේසන් වැඩ කරන අය, වඩු වැඩ කරන අය, ටයිල් වැඩ කරන අය, ගෙවල් වයරින් කරන අය, පේන්ට් වැඩ කරන අය, යකඩ වැඩ, ඇලුමිනියම් වැඩ කරන අය මේ කිසිම කෙනෙකුට ජීවනෝපායක් නැති වෙලා ගියා. ඒකට ලක්ෂ ගණන් මිනිස්සු තමන් කරපු රස්තාව කරගන්න බැරුව පාට වැටුණා. ඊට පස්සේ ත්‍රියෝද රථ ඇතුළු ටැක්සි සර්විස් කරපු අය. ඒගොල්ලන්ට මේ ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක මොකක්වත් කරගන්න බැරුව ගියා. පෞද්ගලික බස් රථ වල වැඩ කරමින් හිටිය සේවකයෝ විශාල ප්‍රමාණයක් දැනට බස් රථ වලින් 15% විතර තමයි දුවන්නේ මේ ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක. ඒකත් එක්ක ඒ රියදුරු සහ කොන්දොස්තර වෘත්තීන් කරපු විශාල පිරිසකගේ රස්සා නැති වෙලා ගියා. මේ ආහාර මිල වැඩිවීම සහ විශේෂයෙන් ගෑස් හිඟයත් එක්ක ආහාර කර්මාන්තේ බිඳ වැටුණා. ආහාර කර්මාන්තේ බිඳ වැටීමත් එක්ක දැන් අපි මේ නුගේගොඩ හන්දියේ තිබුණ පොඩි තේ කඩවල ඉඳලා විශාල හෝටල් දක්වා ඒ සියලුම අය බරපතල අර්බුදයට ලක් වුණා. විශාල පිරිසකට රස්සා නැති වුණා. දැන් පාරේ කැම ටිකක් කන්න කඩයක් හොයාගන්න විදියක් නැහැ. ඒ ඔක්කොම ඒ පුංචි ව්‍යාපාර කරපු මිනිස්සුත් වැටුණා. ඒ අය ගාව යම් විදිහකට රැකියාව කරපු මිනිස්සුත් වැටුණා. ඒකට මිනිසුන්ගේ ජීවනෝපාය නැහිමි වෙනවා. ඒතර මේක වෙන අතර ධන කුවේරයෝ අධික ලෙස ලාභ ඉපයුවා. 2022 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා පළවෙනි කාර්තුවේ කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් ලැබපු ලාභය ගිය අවුරුද්දේ ඒ කාර්තුවේ ලැබපු ලාභය වගේ 100%ක වැඩිවීම. එතකොට මේ මුළු රටක් ඇද වැටෙද්දි ධන කුවේරයෝ අධික ලෙස ලාභ කොට ගැහුවා. ලාභ කොට ගැහුවා විතරක් නෙවෙයි, ගෙවන්න තියෙන බදු ටික පවා ගෙව්වේ නැහැ. රාජ්‍ය බැංකු වලින් ණය අරගෙන ඒ ණය වලට පොළු තිබ්බා. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියනවා රුපියල් බිලියන් 900ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 90000ක් තියෙනවා කියලා මේ දැවැන්ත ඒකාධිකාර සමාගම් ගෙවන්න ඕනේ බදු ගෙවන්න නැතුව වංචා කරපුවා. ලංකා බැංකුව සහ මහජන බැංකුව දෙකේ මේ ධන කුවේරයෝ ගිහින් සමාගම් 10ක් 15ක් ගිහිල්ලා ණය අරගෙන ඒ ණය වලට පොළු තියලා අක්‍රීය ණය කියලා වර්ගීකරණ කරපු ණය කෝප් කමිටුවේ හෙළි වුණා රුපියල් බිලියන් 100ක්. ඒ රුපියල් කෝටි 10000ක් කියලා. ඒතර පස්සේ තියෙන රුපියල් කෝටි ලක්ෂයක් තියෙනවා මේ ධන කුවේරයන් විසින් වංචා කරපු රාජ්‍ය බැංකුවල මුදල් සහ අනිත් පැත්තෙන් බදු මුදල්. ඒතර මේක ඉස්සරහා මොකද්ද මිනිස්සු කරන්න තිබුණේ? දැන් මේ මිනිස්සුන්ගේ අරගලය ගැන ජනතාවගේ අරගලය ගැන එක එක කතා කියනවනේ. මේ විදිහට අරගල කරන්නේ නැතුව මේ විදිහට පාරට බහින්නේ නැතුව ගිහිල්ලා අර ජනාධිපති මන්දිර අගමැති මන්දිර ඕවා වටලලා මේ 70 පුරුත්තම එලවලා දාන්න නැතුව මිනිස්සු මොනවද එහෙනම් කළ යුතුව තිබුණේ. දැන් මේක මේ අරයාගේ කුමන්ත්‍රණයක් මෙයාගේ කුමන්ත්‍රණයක් අහවලාගේ සැලැස්මක් කීකේ දැන් මේ සමාජ මාධ්‍යවල දුක් අඳුනා කියන පටන් අරගෙන කට්ටිය. තව කට්ටියක් කියනවා අරාජිකත්වයක් තියෙනවා අරාජිකත්වයක් තියෙනවා. අරාජිකත්වය ආවේ කොහොමද? අරාජිකත්වය ආවේ මේ උද්ඝෝෂණ කරපු නිසා නෙමෙයි උද්ඝෝෂණ කරේ අරාජිකත්වයක් ආපු නිසා. අරාජිකත්වයක් ආපු නිසා තමයි උද්ඝෝෂණ කළේ. එතකොට දැන් කියන්නේ යනවා උද්ඝෝෂණ නිසා තමයි අරාජිකත්වය ආවේ කියලා. නිසා මේ අරගලේ ගත්තට පස්සේ මේක මොකක් හරි දේශපාලන පක්ෂකින් සැලසුම් කරපු එකක් හරි විදේශ මුදල් වලින් NGO එකක් සැලසුම් කරපු එකක් හරි CIA එක හරි RO එක හරි මොන හරි උතු සේවයක් විසින් සැලසුම් කරපු එකක් හරි ලංකාවේ ඉන්ටෙලිජන්ස් එක මේ සැලසුම් කරපු එකක් හරි එහෙම කුමන්ත්‍රණයක් නෙවෙයිනේ. මේ රටේ ජනතාවගේ අරගලයක් තිබුණේ. දැන් ගත්තට පස්සේ දැන් මේ අරගලේ නියැලෙන මිලියන් 22ක ජනතාවට එරෙහිව තමයි මේ රනිල් හිටගෙන ඉන්නේ. රනිල් සහ රාජපක්ෂ හවුල මේ හිටගෙන ඉන්නේ මිලියන් 22ක ජනතාවට එරෙහිව. හැබැයි හරිම පැහැදිලි පහුගිය ගෙවිච්ච දැන් ඊයේ දවස් 100යි ගෝල්ෆේස් අරගලයට. ඊටත් කලින් අපි හිතුවොත් එහෙම දැන් මාස 4කට කිට්ටු කාලයක් වෙනවා මිරිහානට පහර දීමේ සිට මිරිහාන ජනාධිපති නිවසට ජනතාව ගිහිල්ලා පහර දීමේ සිට ගෙවුණු කාලය ගත්තොත් එහෙම මාස 4ක් විතර වෙනවා. මේ මාස 4 ඇතුලේ ඊටාම පැහැදිලිව පෙනුණා මිනිස්සු පාරට බැස්සට පස්සේ ආයුධ වලට කරන්න දෙයක් නැහැ. හමුදා වලට ආයුධ වලට කරන්න දෙයක් නැහැ. පස්සට යනවා ඇරෙන්න තුවක්කු අතාරිනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ. ඔය ඇඳිරි නීති දාලා හදිසි නීති දාලා මොකක්වත් කරන්න බෑ. දැන් ජුලි 9 වෙනිත් ඇඳිරි නීති දාලා තිබුණේ. ඒවා අදාළ නැහැ මිනිස්සු ඒවා කඩනවා. ඊට පස්සේ මේ ඔත්තු සේවා දාලා කරන්න පුළුවන් කෙහෙල්මලක් නැහැ. ඔත්තු සේවා වලට මොකක්වත් හොයාගන්න බෑ. ඔත්තු සේවා වලට අඩුම ගානේ ජනාධිපතිවරයාට හිටපු එළවා දැමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂට ඒත්තු ගන්න බැරි වුණා, තොරතුරු ටික දෙන්න බැරි වුණා. මේ මිනිස්සු මේකට කඩාවදිනවා කියලා. දවල් 12 විතර වෙනකල් මේ මිනිස්සු අරක ඇතුළේ ඉඳලා තියෙන්නේ. කියලා තියෙන්නේ එහෙම කවුරුත් එන්නේ නැහැ, කාටවත් එන්න විදියක් නැහැ කියලා තමයි ඔත්තු සේවා කියලා තියෙන්නේ. ඔන්න ඔත්තු සේවා. ඔය මහජන බදු මුදලින්නේ පඩි ගන්නේ අඩුම ගානේ ඇත්ත කරුණ හොයන්න බෑ පොඩ්ඩක් මහන්සි වෙලා. වෙන මනෝවිකාර තමයි කී ඉන්නේ. ඊට පස්සේ ඔය එක එක තානාපති කාර්යාල මහ කොමසාරිස් කාර්යාල ඔක්කොමලා මේ අරගලයට විරුද්ධව මැදිහත් වුණා. හැබැයි ජනතා බලය ඉස්සරහා ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. අර ඉන්දියාවේ සුබ්‍රමානියම් ස්වාමී ඉන්දියන් මිලිටරි මැදිහත් වීමක් කරනවා කියලාත් අර නිවේදනයකුත් කරේ. අර සුබ්‍රමානියම් ස්වාමීට අපි කියන්නේ එවන්නකො මිලිටරිය ලංකාවට. ඉන්දියන් මිලිටරිය එවන්නකො. මේ ජනතා බලයෙන් ඒ ඕන එකට මුණ දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් කෝටි ගණන් සල්ලි ඩීල් ගේම් මාධ්‍ය මෙහෙයුම් මේ කිසි දෙයකින් මේ ජනතාවගේ
මේ පාරට බැහිම ජනතාවගේ අරගලේ ඌවගෙන් විනාශ කරන්න බෑ. මේ ලක්ෂ ගණන් පාට බැස්සට පස්සේ ඌවට මුකුත් කරන්න විදියක් නැහැ. දැන් මුළු ලෝකෙම මේක දිහා බලමින් ඉන්නවා. මුළු ලෝකෙටම මුළු ආසියාවටම සමස්ත ලෝකයටම සියලු මහද්වීප වලට මේ අරගලයේ විසින් දැවැන්ත ආදර්ශයක් දෙමින් ඉන්නවා. දැන් රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්න ඕන එක තමයි ගෝඨව ඉන්න තැනක් නැතුව ලෝකේ වටේ ඇවිදින්න සලස්සපු. කොළඹ හිටියා, බැරිවිලා ත්‍රිකුණාමලයට ගියා, එතනින් පැනලා අනුරාධපුරයට ගියා, එතනින් පැනලා හමුදා මූලස්ථානට ආවා, එතනින් හොරෙන් පැනගෙන රත්මලාන්ට ගියා, ලංකාව වටේ රවුම් ගැහුවා ඉන්න තැනක් නැතුව. ඊට පස්සේ මාලදිවෙන්ට ගියා, මාලදිවෙනෙන් එලවලා සිංගප්පූරුවට ගියා. දැන් සිංගප්පූරුවෙන් කියලා තියෙනවා වහාම යන්න කියලා. දැන් ඔන්න සෞදියට යන්න හදනවා. හරි දැන් අන්තිමටම කියලා තියෙන්නේ ඔය මුකුත් කරන්න විදියක් නැහැ. අන්තිමට ලංකාවට තමයි එන්න වෙන්නේ කියලා. දැන් මුළු ලෝකේ වටේ ගෝඨට දුවන්න සලස්සපු ජන බලය. මහින්ද රාජපක්ෂට බංකරයක් අස්සේ හැංගිලා තාමත් මූණ පෙන්වන්න නැතුව ඉන්න සිද්ධ කරපු ජන බලය. බැසිල් රාජපක්ෂ ගුවන්තොටුපළට ගියාට පස්සේ හොරකම් කරපු සල්ලි ආය දෙනකල් යන්න දෙන්නේ නැහැ රටෙන් එළියට කියලා නිලධාරීන් මගීන් ගුවන් සේවාවල කට්ටිය ඔක්කොමලා එකතු වෙලා බැසිල් රාජපක්ෂව ආපහු ඵලයන් කියලා එළවපු ජන බලය. ඒ ජන බලයට තමයි මේ රනිල්ගේ චෞර මිනිමරු කල්ලියයි ඒ ජන බලයට විරුද්ධව තමයි මේ හිටගෙන ඉන්නේ. ඒ මිලියන් 22ක ජනගහනේ ඒ ජනතාවගේ ජන බලයට විරුද්ධව රනිලුයි මහ බැංකුව හොරු සෙට් එකයි මිනිමරුව ටිකයි දැන් හිටගෙන ඉන්නවා. දැන් ඒගොල්ලන්ට පුළුවන්ද මේකට මොනද? මොකද රනිල් කිව්වට මේ බැසිල්නේ. රනිල් නෙවෙයි රනිල් ඉන්නවා එළියට මූණ පෙන්නගෙන බැසිල් තමයි පිටිපස්සේ ඉන්නේ. දැන් කවුද මේ මෙහෙ උමා දෙන්නේ? දැන් බැසිල් රාජපක්ෂ කොහෙද ඉන්නේ කියලා කට්ටිය අහා හිටියන අන්න බැසිල් රාජපක්ෂ ඉන්නවා නෙළුම්මාවතේ කාර්යාලේ. නෙළුම්මාවතේ කාර්යාලයට වෙලා එක නූල් සූත්‍ර අටවමින් දී යටින් ගින්දර ගෙනියමින් කුමන්ත්‍රණ සැලසුම් කරමින් ඉන්නවා. එතකොට මේ කුමන්ත්‍රණවල ඉස්සරහට දාන මූණ තමයි රනිල්. රනිල් නෙමෙයි මේ එන්නේ බැසිල්. බැසිල් තමයි මේ එන්නේ මේ රාජපක්ෂලා එන්නේ. නිසා රාජපක්ෂලා එලවනවා කියද්දි. රාජපක්ෂලා එලවන එකේ ප්‍රධාන කරුණක් තමයි රනිලුත් එලවන එක. මම දැක්කා අර සමහර මේ සමාජ මාධ්‍යවල එහෙම කට්ටිය දාලා තියෙන රනිල් රාජපක්ෂ කියලා. ඉතින් රනිල් රාජපක්ෂවත් එලවන්න ඕන. ගෝඨාභය රාජපක්ෂයි, මහින්ද රාජපක්ෂයි, බැසිල් රාජපක්ෂයි, නාමල් රාජපක්ෂයි එලවලා හරියන්නේ නැහැ. ඒක විතරක් මදි රනිල් රාජපක්ෂත් එලවන්න ඕන. දැන් මේකේ පටන් අරන් තියෙනවා මේ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරන්න තියෙන අවස්ථාවේදී දැන් ඔන්න වෙන්දේසිය පටන් අරන් තියෙනවා. മന്ത്രിවරු 72ක් වාර්තා කරලා තිබුණා ඒගොල්ලන්ගේ ගෙවල් ගිනි අරන් තියෙනවා කියලා. 104ක් වාර්තා කරලා තිබුණා ගෙවල් වලට අලාභ වෙලා තිබුණා කියලා. දැන් ගෙවල් ගිනිගත්ත, බාගෙට ගිනිගත්ත, ගිනි තියන්න උත්සාහ කරපු ජනල් වල වීදුරු කැඩිච්ච අයට පවා දැන් දොළ පිදෙන්න දෙන්න පටන් අරන් තිනවා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මේ දොළ පිදෙන්න දෙන්නේ බැසිල් රාජපක්ෂගේ සල්ලි. බැසිල් රාජපක්ෂගේ සල්ලි ටික තමයි දොළ පිදෙන්න දෙන්නේ. බැසිල් රාජපක්ෂ නිස්සංග සේනාධිපති ඇතුළු ඒ හොර ජාවාරංකාරයෝ ටිකත් එක්ක එකතු වෙලා තමයි මේ മന്ത്രിවරු මිලදී ගැනීමේ මෙහෙයුම ආරම්භ කරලා තියෙන්නේ. අපි ඊටම වගකීමෙන් කියනවා දැන් മന്ത്രിවරුන්ගෙන් මුදල් වලට කතා කරනවා. දැන් වෙන්දේසිය පටන් අරන් තියෙනවා. ඔයා රනිල්ට ඡන්දෙ දෙනවා නම් කීයක් දෙනවද කියලා අහනවා. කෝටි ගණන් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැනටමත් ගෙවල් ගිනි ගත්තා කියන කට්ටියට රනිල් අල්ලස් දෙන්න පටන් අරන් තියෙනවා. ඉස්සෙල්ලාම රුපියල් කෝටියක ඇඩ්වාන්ස් එකක් දුන්නා. අත්තිකාරමක් දුන්නා හැමෝටම 104 දෙනෙකුට රුපියල් කෝටිය ගානේ ඇඩ්වාන්ස් දීලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගෙවල් අනිවාර්යෙන් හදලා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඊට පස්සේ එකපාරටම ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වා සියලුම ගිනිගත් ගෙවල් ගැන වාර්තාවක් දෙන්න කියලා. හදිසි ඊයේ මොකද ඡන්ද විමසීම අනිද්දානේ. ඒ නිසා ඔන්න දැන් CID එක යවලා හොයන්න පටන් ගන්න ගෙවල් ගිනිගත් ඒවා එකපාරට. ඊට පස්සේ සුකොබ්බෝගේ මහල් නිවාසය ගානේ දුන්නා ඔක්කොම മന്ത്രിවරුන්ට. ඒ මහල් නිවාස වලට ගෘහ භාණ්ඩ ගිහිල්ලා දාලා තියෙනවා. එක නිවසකට ගිහිල්ලා දාලා තියෙන ගෘහ භාණ්ඩ වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 100ක්. ඒතකොට රුපියල් කෝටිය ගානේ ගෘහ භාණ්ඩ දීලා තියෙනවා. ඒතර මේවා දුන්නේ මොකෙන්ද? මේවා සල්ලි පහස් කරලා දුන්නේ ඒවා නෙවෙයිනේ. ඒවට සල්ලි පහස්සුන්නේ නැහැ. මේ ඇවිල්ලා අර ව්‍යාපාරික කල්ලියත් එක්ක එකතු වෙලා රනිල් දැන් වියදම් කරන විදිහ මේ රනිල් නෙමෙයි බැසිල්ලා වියදම් කරන විදිහ මේ. ඒතකොට බැසිල්ලා හොරකම් කරපු සල්ලි ටික දීලා දැන් മന്ത്രിවරු සල්ලි දීලා ගන්න හදන්නේ. අද දවල් වෙනකොට മന്ത്രിවරුත් එක්ක කතා කරනවා කෝටි 2ක් දෙන්න, කෝටි 3ක් දෙන්න, කෝටි 4ක් දෙන්න, කෝටි 5ක් දෙන්න රනිල්ට ඡන්ද දෙන්න පුළුවන්ද කියලා. දැන් හවස් වෙනකොට වෙන්දේසිය පටන් ගනි. වෙන්දේසිය හවස් වෙනකොට පටන් ගනි. අපි මේ മന്ത്രിවරුන්ට කියනවා සල්ලි වලට වරප්‍රසාද වලට තමන්ගේ ආත්මය පාවලා දීලා මින් පස්සේ ලංකාවේ දේශපාලනය කරන්න හිතන්න එපා. ඒ ඇස්සේ දැන් ඒ අයට පොරොන්දු වෙනවලු ආරක්ෂාව දෙනවා කියලා. ආරක්ෂාව තියෙන්නේ කොතනද? දැන් රනිල් වික්‍රමසිංහ മന്ത്രിවරුන්ට කියලා තියෙනවා മന്ത്രിවරුන්ගේ ආරක්ෂාව සඳහා ඉන්න පොලිසිය ඉවත් කරලා ඒ වෙනුවට යුද හමුදාවයි කමාන්ඩෝස්ලා 10 ගානේ දෙන්නම් කියලා.
ගෙවල් වල. එහෙම ආරක්ෂා වෙන්න පුළුවන්ද? මේ විදිහට කෝටි ගණන් සල්ලි අරගෙන වරප්‍රසාද අරගෙන ජනමතය පාවලා දීලා මිනිස්සු එලවා දමපු රාජපක්ෂලා රනිල්ගේ මූණෙන් ආයේ වාඩි වෙන්න ඉඩ සලස්සලා පොහොට්ටුවේ മന്ത്രിවරුන්ට ආරක්ෂා වෙන්න පුළුවන්ද? ඔయిత වඩා ලොකු ඔయిత වඩා ආමියක හිටියා ගෝඨාභය රාජපක්ෂගේ වටේ. ඔయిత වඩා කමාන්ඩෝස්ලා හිටියා ගෝඨාභය රාජපක්ෂගේ වටේ. ওই මිනිස්සු ගිහින් එලවලා දැම්මේ. ඒ නිසා ඌ අදාළ ආරක්ෂාව සැලසෙන්නේ ජනතාවගේ මතයත් එක්ක හිටියොත්. ආරක්ෂාව සැලසෙන්නේ ජනමතයට හිස නැමුවොත්. ආරක්ෂාව සැලසෙන්නේ Tamanට ඡන්දය දුන්න ඡන්දදායකයා ඒ ඡන්දදායකයාගේ මතයට අනුව ඒ මතේ නියෝජනය කරමින් වැඩ කළොත්. එහෙම නැතු රනිල්ගෙන් මේ යුද බටයෝ 10ක් ඉල්ලගෙන ආරක්ෂාව සැලස ගන්න බෑ. මොන බොරුවක්ද ඒක? ඒ අතර දැන් ඇමතිකම් മന്ത്രിකම් එක එකව පොරොන්දු වෙනවා. දැන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ 8 දෙනෙක්ට පොරොන්දු වෙලා තියෙනවා අගමැතිකම දෙන්නම් කියලා. මොන විකාරයක්ද මේ? 8 දෙනෙක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නම් කියලා පොරොන්දු වෙච්ච. ආණ්ඩු පක්ෂ කට්ටිය විපක්ෂ කට්ටිය ඔක්කොම ඉන්න 8ක් ඉන්නවා. මේ වෙනකොට කැබිනට් ඇමතිකමක් දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච മന്ത്രിවරුන් සංඛ්‍යාව 50කට වැඩි. අද හවස් වෙද්දී ඔක 75ක් 100ක් වෙයිද දන්නෙත් නැහැ. දැන් මේ වෙනකොට රනිල් 50 ගණනකට අපි දන්නේ විදිහට 54 දෙනෙකුට පොරොන්දු වෙලා තියෙනවා කැබිනට් ඇමතිකම් දෙන්නම් කියලා. ඒක තව වැඩි වෙයි. එතකොට දැන් මේ හෝල්සේල් එකේ ඇමතිකම් දෙනවා, අගමැති කරන්නම් කියලා පොරොන්දු වෙනවා, සල්ලි දෙනවා, ගෙවල් දෙනවා, ගෘහ භාණ්ඩ දෙනවා, අරක දෙනවා, මේක දෙනවා. මේවා අල්ලස් නෙමෙයිද කුල? මේවා අල්ලස් නෙමෙයිද? මේ නිශ්චිතවම අල්ලස්. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මේ අල්ලස් දීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහවයි, බැසිල් රාජපක්ෂවයි, නිශ්ශංක සේනාපතිවයි, අනිත් ජාවාරම්කාරයෝ ටිකයි අනිවාර්ය අත්අඩංගුවට ගත යුතුයි. දැන් ඒ වෙනුවට ඒක තමයි മന്ത്രിවරුන්ගේ මතයට බලපෑම් කරන විදිය. മന്ത്രിවරුන්ගේ මතයට සල්ලි වලින්, දේපල වලින් ආරක්ෂාව දෙන්නම් කියලා, ඇමතිකම් දෙන්නම් කියලා බලපෑම් කරනකොට ඒ බලපෑම ගැන මුකුත් නොකිය දැන් රනිල් වික්‍රමසිංහ කියන්න පටන් ගන්න තියෙනවා മന്ത്രിවරුන්ගේ සුවාදීන මතයට බලපෑමක් එනවලු කවුරු හරි කෙනෙක් සමාජ මාධ්‍යයක මොන හරි ලිව්වොත්, කවුරු හරි මාධ්‍ය සාකච්ඡාවක කතා කරොත්. ඒතකොට දැන් හදිසි නීතිය දාලා තියෙන්නේ ඒක නවත්තන්න කියලා. හදිසි නීතිය දාලා තියෙන්නේ මිනිස්සු කතා කරන එක ලියන එක නවත්තන්න කියලා. ඒක පුදුම කතාවක් නේද? එතකොට දැන් සල්ලි දීලා മന്ത്രിවරයෙක්ට කියද්දි අපි සල්ලි දෙන්නම් ඔයා අපේ පැත්තට එන්න කියලා ඒක බලපෑමක් නෙමෙයි. හැබැයි කවුරු හරි ඡන්දදායකෙක් ලිව්වොත් එහෙම මගේ ඡන්දෙන් ඔයා පාර්ලිමේන්තුව ගියා නම් ඔය හොර මිනිමරු රනිල්ට ඡන්ද දෙන්න එපා, දීලා එන්න එපා ගමට කියලා කවුරු හරි ලිව්වම ඒක ගන්නවා මහා තර්ජනයක් කරා, ලොකු බලපෑමක් කරා, ප්‍රජාතන්ත්‍රවාදයේ අනතුරට ලක් වුණා කියලා දැන් මේ කියනවා. ඔය හදිසි නීතිය ඔය කොලේ කෑලි වලට ඉරලා දාලා මෙච්චර කලුත් ඔය රනිල්ලා රාජපක්ෂලා දාපු හදිසි නීති ඇඳිරි නීති තුට්ටුවකට තැකුවේ නැහැ නේ අපේ රටේ ජනතාව. ඔය නිකුත් කරලා තියෙන හදිසි නීති ගැසට් එකත් ඔක රෝල් කරලා කොහේ හරි ගහගන්න කියලා රනිල්ට අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ තක්කඩිකම නවත්තන්න ඉස්සරහට. මේ තක්කඩිකම නවත්තන්න ඉස්සරහට එන්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එක පැත්තකින් තියෙනවා සල්ලි ඇමතිකම් දීපල දෙන එක බලපෑමක් නෙමෙයි. නමුත් කවුරු හරි මොන හරි ලියන එක කියන එක බලපෑමක් කියලා තීරණය කරේ මොන පදනමෙන්? අනිත් එක മന്ത്രിවරුන්ගේ ස්වාධීන මතය කියන්නේ මොකද්ද? ස්වාධීන මතය කියලා කතාවක් නැහැ. දැන් රනිල්ලමනේ කියන්නේ මේකේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියලා. දැන් අපිට දෙස් දෙවල් තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියලා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී නම් මෙතන තියෙන්නේ අදාළ മന്ത്രിවරයා තමන්ට ඡන්දය දුන්න ජනතාවගේ මතය ප්‍රකාශ කරන්න. ඒක නියෝජනය කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේදී අනිද්දාට ඡන්දය දෙන්න ඕනේ කාටද? රනිල්ටද වෙන අපේක්ෂකයෙක්ටද කියලා හරිනම් මේ മന്ത്രിවරු දැන් ගම් වලට ගිහිල්ලා තමන්ගේ ඡන්දදායකයන්ගෙන් අහන්න ඕනේ. තමන්ට ඡන්දෙට උදව් කරපු අයගෙන්, කැන්වසින් ගිය අයගෙන්, මැතිවරණ කාර්යාල ගෙවල් වල දාගෙන උදව් කරපු මිනිස්සුන්ගෙන් දැන් ගිහින් අහන්න ඕනේ. ඔක්කොමලා මේ කොළඹට වෙලා හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ කමන්ඩෝස්ලා වට කරගෙන. ගිහිල්ලා ඡන්දදායකයන්ගෙන් අහන්න. එතකොට ඡන්දදායකයෝ කියද්දී අපි කියන එක කරන්නේ නැතුව වෙන ඒවා කරලා එන්න එපා ගමට කියලා. ඒක මාර තර්ජනයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ දැන් ඔක්කොම ලිබරල් මේ ලිබ්බෝ ටික කලබල වෙලා මෙන්න තර්ජනය කරනවා, මෙන්න ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක් කියනවා. ඉතින් මේක පිස්සු විකාරයක්. ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මොනතරම් පිරිහිලාද, මොනතරම් විනාශ වෙලාද කියන එක සම්බන්ධ හොඳම උදාහරණය මේ. ඒ නිසා ඔය රනිල්ගේ හදිසි නීති වලට අපි නම් නැමෙන්නේ. අපි දිගටම මේ බලපෑම කරමු. අපි හිතනවා අපේ රටේ ඡන්දදායකයාට අයිතියක් තියෙනවා Taman තෝරාපත් කරලා යවපු മന്ത്രിවරයාට බලපෑමක් කරන්න. අපි බලපෑම් කරනවා. ඔය රනිල්ගේ හදිසි නීති මොනවා තිබ්බත් අපි බලපෑම් කරනවා. අපි මේ තක්කඩිකමට විරුද්ධව සටන් කරනවා. රනිල් කියනවා නම් එහෙම කියන මිනිස්සුන්ගේ දැන් මේ මාධ්‍ය හමුව ගන්න නිසා මාව හිරේට දානවා කියලා අපි ඊටාම සන්තෝෂෙන් හිරේ යනවා. මොකද මේ තක්කඩිකම් වලට ඉඩ දෙන්න බෑ. අපි ජනතාවගෙනුත් ඉල්ලනවා මේවට නම් අහු වෙන්න එපා, මේවට බය වෙන්නත් එපා. අනිවාර්යෙන් මේකට විරුද්ධ වෙන්න, විරුද්ධව පුළුවන් විදියට Facebook එකේ හරි ලියන්න පුළුවන් නම් ලියන්න, කතා කරන්න පුළුවන් තැන්වල හන්දිවල, බස්වල, කෝච්චිවල හැමතැනම කතා කරන්න. හෙට අනිද්දා දවස් දෙකේ පාරට එන්න. ඇවිල්ලා
මේ සල්ලි පාවිච්චි කරලා වරදාන වරප්‍රසාද පාවිච්චි කරලා ඉතිහාස කාලයක් පුරා ජනතාවගේ මුදල් මේ හොරකම් කරලා තියෙන්නේ. හොරකම් කරපු ජනතාවගේ මුදල් ජනතාවගේ මතය පරාජය කිරීම සඳහා മന്ത്രിවරුන්ට අල්ලස් දෙන්න පාවිච්චි කරද්දී ඒකට විරුද්ධ වෙන්න. මොකද මේක ඌරගේ මාළු ඌරගැංගේ තියලා කපනවා වගේ අපේම සල්ලි අරන් මේ ඒ සල්ලි වලින් අල්ලස් දීලා අපේ මතවාදය යටපත් කරන්න හදනවා නම් ඒකට විරුද්ධ වෙන්න. අනිත් එක තමයි අපි മന്ത്രിවරුන්ට බල කරලා කියනවා ඕගොල්ලෝ ඡන්ද දෙන්න කාටද කියලා කියන්නේ. ඡන්ද දෙන්න කාටද කියලා කියන්නේ. විවස්ථාවේ ලියලා තියෙනවා තියන්නේ රහසිගත ඡන්දයක් කියලා. හරි රහස් ඡන්දයක් තියන්නකො. 20 වෙනිදා රහස් ඡන්දයක් තියන්න විවස්ථාවේ එහෙම ලියලා තියෙනවා නම් කමක් නැහැ. හැබැයි සියලුම മന്ത്രിවරු 225 දෙනාම හෙට වෙද්දී ජනතාවට ප්‍රකාශ කරන්න තමන්ගේ ඡන්දදායකයට ප්‍රකාශ කරන්න මම ඡන්ද දෙන්නේ අහවලාට කියලා. ඇයි බය? කියන්නකෝ. දැන් ඔය හොරෙන් සල්ලි අරගෙන වරදාන අරගෙන වරප්‍රසාද අරගෙන ඇමතිකම් ගන්නම් අගමැතිකම් දෙන්නම් කියලා පොරොන්දු වෙලා රනිල්ට හොරෙන් ඡන්ද දෙන්න හිතාගෙන ඉන්න කට්ටිය ඉස්සරහට වෙලා කෙලින් කියන්නේ. මෙන්න මේ හේතුව මත මෙන්න මේ තර්කය මත මම රනිල්ට ඡන්ද දෙනවා කියලා. දැන් කියන්න තු හැංගිලා ඉන්න එපා. ඒ නිසා අපි බල කරනවා 225ටම අනිවාර්යෙන් හෙට දවස ඇතුළත සමාජයට කියන්න තමන් කාට ඡන්ද දෙන්න කියලා. ඡන්දදායකයන්ට පරම වූ ශුද්ධ වූ අයිතියක් තියෙනවා. තමන් ඡන්ද දීලා පාර්ලිමේන්තු යවපු කෙනා කාටද ඡන්ද දුන්නේ ජනාධිපතිවරයා තේරීම සම්බන්ධ මොකද්ද ඔහුගේ මතය කියන එක දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්වාධීන මොකක්වත් මගුලක් නැහැ. ඒගොල්ලෝ නියෝජිතයෝ නම් ඕකේ නම මහජන නියෝජිත ආයතන නම් ඒගොල්ලෝ ජනතාවගේ නියෝජිතයෝ නම් ස්ථිර වශයෙන්ම ඒගොල්ලෝ නියෝජනය කළ යුතුයි තමන්ගේ ජනතාවගේ මතේ. තමන්ට ඡන්ද දුන්න මිනිස්සුන්ගේ මතේ. අඩුම ගානේ ඡන්ද දුන්න මිනිස්සුන්ගේ මතේ නියෝජනය කරන්න බැරි නම් තමන් මෙන්න මේ මතේ ඉන්නේ කියලා හරි ඡන්දදායකයට කියන්න ඕන. ඒ ඡන්දදායකයන්ට අපි කියනවා ඉස්සරහට මැතිවරණයක් ආවට පස්සේ ඒගොල්ලෝ ගැන බලා ගන්න. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ රාජපක්ෂලා අපේ රටේ ජනතාව වීදි බැහැලා රාජපක්ෂලා එලවලා දැම්මට පස්සේ රනිල්ගේ වෙස්මුණ දාගෙන රාජපක්ෂලාට ආපහු අර බැසිල් රාජපක්ෂ නෙළුම් මාවතේ කාර්යාලයට වෙලා අර කුමන්ත්‍රණ කරන ඒවා සාර්ථක කරන්න. ඒ කුමන්ත්‍රණ සාර්ථක කරවලා ආපහු රාජපක්ෂලාට මේකේ පාලන බලය අරන් දෙන්න කවුරු හරි වැඩ කරනවා නම් ඒ අයගේ දේශපාලන ජීවිතය ඉවර කරන්න. මෙච්චර තමයි. දැන් මේ සමහර අය එහෙමත් හිතාගෙන ඉන්නේ. සමහර අය හිතාගෙන ඉන්නේ ආයේ මැතිවරණයට ඉල්ලීමක් නැහැ. ආයේ පාර්ලිමේන්තුවට එීමක් නැහැ. දේශපාලන කතාව මෙතනින් ඉවරයි. අර යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා තමයි කලින් තිබුණේ. දැන් තියෙන්නේ යන යකා සල්ලිත් අරගෙන යනවා. දැන් යන යකා සල්ලිත් අරගෙන යනවා කියලා තමයි අර කෝටි ගණන් සල්ලි ඉල්ලන්නේ. ඉතින් ඒගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ යන යකා සල්ලිත් අරගෙන යනවා කියලා කෝටි ගණන් සල්ලි අරගෙන මේ ජනතාවගේ අරගලයට එරෙහි දැවැන්ත පාවා දීමක් කරලා ඊට පස්සේ ඒ සල්ලි වලින් සතුටින් ඉන්න සැපෙන් ඉන්න නම් හිතන්නවත් එපා. මොකද ඔබේ දරුවන්ගේ මුණුපුරන් ඉඳලා අවමානයට ලක් වෙනවා. පරම්පරා ගණන් අපවාද අහන්න වෙනවා. අඩුම ගානේ ලංකාවේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ. දේශපාලනයක් කොහොමත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේ කරන්න එපා. ඊට පස්සේ තව කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ විදිහට අල්ලස් අරගෙන කෝටි ගණන් සල්ලි අරගෙන ඒ සල්ලි වලින් මැතිවරණ කරලා ඒ මැතිවරණ වලින් සල්ලි බලය පාවිච්චි කරලා දිනන්න හිතාගෙන ඉන්නවා නම් අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා මෙච්චර කල් වෙච්ච ඒ දෙයට ඉඩ දෙන්න එපා. ඒකට මොන විදිහකටවත් ඉඩ දෙන්න එපා. ඒ නිසා ජනතාවගෙන් අපි නැවතත් ඉල්ලනවා මේ ප්‍රෝඩාකාරී හදිසි නීතියට විරුද්ධ වෙන්න. මේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා එකතු වෙලා අඹරන උගුලට අහු වෙන්න එපා. ඒ අටවන උගුලට අහු වෙන්න එපා. පාරට බහින්න. හෙට අනිද දවස් දෙකේ පාරට බහින්න. හෙට හර්තාලයක් හැඳවලා තියෙනවා. හෙට වැඩ වචනයක් හැදවලා තියෙනවා. අනිද්දා අපි බලමු මොකද්ද පාර්ලිමේන්තුව ගන්න තීරණ කියලා. ඒ නිසා මේවට ජනතාවගේ බලය මෙච්චර කල් ආපු ජනතාවගේ බලය මේ සටන අවසානයකට ගෙනියන්න. දැන් මේ අරගල එක ඉමකට ඇවිල්ලා තියෙනවා. ගෝඨාභය පැනලා ගියාට, මහින්ද රාජපක්ෂ හැංගුණාට, බැසිල් රාජපක්ෂ හැංගුණාට, අනිත් ගෝල බාලයෝ ටිකට මේ ඇඳුමේ චූ ගිහිල්ලා හිටියට මේ සටන ඉවර වෙන්නේ නැහැ. මේ අරගල ඉවර වෙන්නේ නැහැ. මේ එන අනිත් අවතාරත් පරාජය කළ යුතු තියෙනවා. ඒ නිසා අපි විපක්ෂයේ සහ මේ රාජපක්ෂ කල්ලියේ රනිල්ලගේ චෞර මිනිමරු දේශපාලනට එරෙහි සියලු දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා බෙදෙන්නේ නැතුව රනිල්ව පරද්දන්න පුළුවන් තනි කෙනෙක් දාන්න. රනිල්ව පරද්දන්න පුළුවන් තනි කෙනෙක් දාලා ජනතාවගේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීම සඳහා පාර්ලිමේන්තුව ඇතුලේ වැඩ කරන්න. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කට්ටිය ඒක කළේ නැත්තම් රනිල්ලට රාජපක්ෂලාට විතරක් නෙමෙයි එහෙම ජනතාවගේ අභිලාෂයන් තමන්ගේ ස්වරූප රාගය වෙනුවෙන් තමන්ගේ දේශපාලන අඳබාලකම මෝඩකම වෙනුවෙන් තමන්ගේ මොනවා හරි තියෙන අනිත් දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් සල්ලි වෙනුවෙන් ඇමතිකම් වෙනුවෙන් ජනාධිපතිකම් වෙනුවෙන් අනාගත සිහින වෙනුවෙන් තමන්ගේ පුංචි ආසාවල් සින්න ආසෙයි වෙනුවෙන් ජනතාවගේ
මේ අභිලාෂයන් කවුරු හරි පාවලා දෙනවා නම් විපක්ෂ දේශපාලඥයොත් ඒගොල්ලෝ ගැනත් ඒගොල්ලන්ටත් ගෝඨාභය රාජපක්ෂට හිමි වෙච්ච ඉරණමම හිමි වෙයි, සමහරට ඊටත් වඩා නරක ඉරණමක් හිමි වෙයි. ඉතින් ඒක නිසා මේකේ ඊටාම තීරණාත්මක ජනබලය දැන් එක යුගයක් අවසන්. ජූලි 9 වෙනිදායින් මැයි 9 ජූලි 9 මේ දිනවලින් පසු එක යුගයක් අවසන්. මිනිස්සු මේ නිවට විදිහට මැරයෝ ගහනකොට පැනලා ගිහිල්ලා හැංගිලා නීති දානකොට හදිසි නීති ඇඳිරි නීති දානකොට බිය ගැන්නිලා මුළු ගැන්නිලා ඒ හිටපු කාලේ ඉවරයි. මැති වෙනකදී ඡන්දේ දාලා අවුරුදු 5ක් යනකල් ඕන පිස්සුවක් නටන්න දේශපාලඥයන්ට ඉඩ දීලා තිබ්බ කාලේ දැන් ඉවරයි. ඒ යුගය ඉවරයි. මේ තියෙන අලුත් යුගයක්. මේ අලුත් යුගයේ ජනතාව තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස හැමතිස්සෙම දේශපාලන මැදිහත් වෙන යුගයක් මේ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක සෙල්ලමකට ගන්න එපා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ ආපු බලය, මේ පෙන්නපු ජනතාවගේ බලය ඉදිරියට ගෙනියමු, ජයගමු. මේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා ඔක්කොමලා එකතු වෙලා මේ කපන්න යන වලට අපි වැටෙන්නේ නැතුව එමු. අපි මේ ලංකාවේ සමාජයත් ජනතාවත් ඒකෙන් බේරගමු. ඒක සඳහා හෙට සහ අනිද්දා මේ දින දෙක ඉතාම තීරණාත්මකයි. මේ දින දෙකේදී අපි එකතු වෙමු, පෙරට යමු, සටන් වදිමු. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න 225 දෙනාට අපි කියනවා මිලියන් 22ක ජනතාවගේ අභිලාෂයන්ට කැමැත්තට විරුද්ධව මොනවා හරි හේතුවක් මත පාර්ලිමේන්තුව ඇතුලේ හිට ගන්න තීරණය කරනවා නම් ඒක ඔබේ දේශපාලන ජීවිතයේ අවසානය වෙනවා. මින් පස්සේ මැතිවරණ වලින් දිනන්න හරි දේශපාලනය කරන්න ඔය කාටවත් හම්බෙන්නේ නැහැ. ඒකට ජනතාව සූදානම්ින් ඉන්න අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒ පාවාදීම කරන අය සම්බන්ධ නිසි පිළිතුරු දෙන්න ඊළඟ මැතිවරණ වලදී.